අයබෝවන් ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. කොහොමද? ගෙදරට වෙලා ඉන්නවද? අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට නිවසින් පිටව යන්නට එපා. අප පසුවන්නේ තීරණාත්මක කාලවකවානුකයි. ඒ කාලවකවානුවේ තීරණාත්මක බව රටේ තත්ත්වය වගේම වෙනත් කාරණා සමගින් අදත් ආරම්භ කරනවා මේ ස්වර්ණවාහිනී පත්තරේ. ආරම්භය ගන්න අපි කොතනින්ද? බ්‍රිතාන්‍ය වෛරසයත් ආවා. විවිධ වෛරස් වල විවිධ විකෘතතා පිළිබඳව කතා බහ වෙනවා. ලංකාවට එන්න තියෙන ඔක්කොම එන්න දෙන්නේ. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ. ඉන්දීය වෛරසයත් එන අවදානමක්. තමිල්නාඩු දීවර සබන්තා අනතුරක්. විශේෂඥ වෛද්‍ය සමරවීර කියන්නේ නිමන්ති රණසිංහ අයිලියන්. ඉන්දියාව තුළ වේගයෙන් පැතිර යමින් නැති කොරෝනා වෛරස ප්‍රභේදයේ මෙරටේද ව්‍යාප්ත වීමේ අවදානමක් මතු ඇතැයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරනවා. මෙරට තුළ හඳුනාගෙන ඇති කොවිඩ් ප්‍රභේදයේද දිවයින පුරා ව්‍යාප්ත වීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බවද වෛද්‍ය සමරවීර කියනවා. මෙරට දීවර ප්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන දීවර ප්‍රජාවත් සමග ගැඹුරු මෝදයේදී සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් මතුවී ඇති බවත් මේ හේතුවෙන් ඉන්දියාවේ පවතින කොරෝනා ප්‍රභේදය මෙරට තුළ බෝවීමේ වැඩි ඉඩකඩක් මතු ඇති බවත් ඔහු කියනවා. කොවිඩ් වෛරසයේ ප්‍රභේදය වෙනස් වීමත් සමග එම වෛරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙක්ගෙන් වැඩි පිරිසක් ආසාද තත්ත්වයට පත්වීමේ අවදානමද මතු ඇතැයි ඔහු කියනවා. ඉන්දියාවේ පැතිර යන්නේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා. ඉන්දීය දීවරයන් සමග ගනුදෙනුවේ නිරත වන මෙරට දීවර ප්‍රජාවට සහ මෙරට අනිත් අයට මතක් කිරීමක් කරනවා මේ මොහොතේ ගනුදෙනුව නතර කර දමන්න. මේක ඉතාම අවදානම් කලාපයක්. මොකද ඉන්දියාවේ මේ පැත්තට එම දැඩි අවදානමක පසුවන්නේ ඔබ දන්නවා ඉන්දියාව කොයිතරම්නම් පැතිර යන තැනකට ව්‍යාප්ත වෙන තැනකට පත් වෙලා තියෙනවද කියලා. එතකොට ඒ වෛරසයත් ආවොත් හිතන්න මොහොතක්. මෙතන දානවා ඒ අනුව ඉන්දියාවේ පැතිර යන මේ වෛරස් නව ප්‍රභේදයේ මෙරට දීවර ප්‍රජාව මගින් මෙරටට පැමිණීමට ඇති අවදානම වැඩි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව ඔහු සඳහන් කිරීමක් කරනවා. ගැඹුරු මුහුදේදී වෙනත් රටවල දීවර ප්‍රජාව හා සම්බන්ධ නොවී සිටීමෙන් වෛරසය තම පවුල තුළට නොගෙන සමාජ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීමට මෙරට දීවර ප්‍රජාව පියවර ගත යුතු ඇති බවද වෛද්‍ය සමරවීර සඳහන් කර සිටිනවා. ඒ අතරේ මෙන්න අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කොරෝනාසේ ලංකාවට රිංගන්න හැදූ ඉන්දියාවේ 80ක් මාට්ටු නෝමන් පලිය වඩන හේමන්ත රන්දුනුත් එක්ක ලියන්. මුහුද මැදදීම හරවා යවුවා කියලා නාවික හමුදාව සඳහන් කරනවා. ඉන්දියාව පුරා දරුණු අන්දමින් ව්‍යාප්තමින් පවතින කොරෝනා අවුදුරට බියෙන් දීවර වෙස්ගෙන ශ්‍රී ලංකාවට පලා යාමට උත්සාහ කළ ඉන්දිය ජාතිකයන් 80 දෙනෙකු නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය මගින් ඊ උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. දීවරයන් ලෙස වෙස්වලාගෙන පැමිණ සිටියේදී අත්අඩංගුවටගත් ඉන්දිය ජාතික පුද්ගලයන් ඔවුන් පැමිණි බෝට්ටු 11ක නංවා ආපසු හරවා යැවීමට නාවික හමුදා නිලධාරීන් කටයුතු කරලා කොරෝනා ව්‍යාප්තිය හැමේ ශ්‍රී ලංකාවට පලා එන ඉන්දිය ජාතිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා විසින් පෙරේදා සිට නැගිනිර සහ උතුරු මුහුදේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුමේදී මෙම ඉන්දිය ජාතිකයන් අල්ලා ගැනීමට හැකියවීම විශේෂ සිදුවීමක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කරනවා. මෙම ඉන්දිය ජාතිකයන් ඊයේ පෙරවරුවේ ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ තීරය ඔස්සේ බෝට්ටු 11කින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළත් වෙලා තිබෙනවා කියලායි කියන්නේ. එෙහිදී නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය නිලධාරීන් මේ බෝට්ටු අත්අඩංගුවට ගෙන ඒ සිටි පුද්ගලයන් පරීක්ෂා කර තිබෙනවා. එෙහිදී අනාවරණය වෙලා තියෙන්නේ මේ බෝට්ටු වල සිටි පුද්ගලයන් 80 දෙනා දීවර වෙස්ගෙන සිටියද ඔවුන් දීවරයන් නොවන බවයි. හොඳ වෙලාවට සැලකිල්ලෙන් විමසිල්ලෙන් හිටියේ 80ක් නැවත හරවා යවන්න පුළුවන්කම ලැබුණා. මේ 80න් ඉන්දීය වෛරසය කොයිතරම් අවදානමක් තිබුණාද මෙරටට ඇතුල් වෙන්න. එතකොට තවදුරටත් අපි විමසෙල්ලේ නෙමු. හොයාගන්න බැරි තැනක කී දෙනෙක් ඇවිල්ලාද කියලාත් විමසිලිමත් වෙමු. නැත්තම් මේක අවදානම වැඩි. හොඳයි ඊළඟට PCR ධාරිතාවන් ගැන මේ දවස්වල කතා වෙනවා. කණ්ඩායමක් චෝදනා කරනවා PCR ධාරිතාව අඩුයි කියලා. ආණ්ඩුව කියනවා නෑ PCR ධාරිතාව තියෙනවයි කියලා. අද පත්තරත් ඔය ගැන කතා කරනවා. මේ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය දිනකට PCR 20000ක් කිරීමේ අවශ්‍යතාවක්
ඉදිරියේදී ප්‍රමාණය තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් නවෝදයා පවනෙලියන්. පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් උපාංග කඩිනමින් මිලදී ගැනීමට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරියගේ යෝජනාවට කැබිනට් අනුමැතිය. පවතින COVID-19 වසංගතයේ තෙවන රැල්ල සමග දිනකට PCR පරීක්ෂණ 20000ක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් ඒ තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් වාර්තා වෙනවා. ඒ අනුව COVID-19 වසංගතයේ තෙවන රැල්ල තුළ COVID-9 ප්‍රභේදය අනාවරණය වීමත් සමග රජයේ රසායනාගාර තුළ PCR ධාරිතාව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් උපාංග කඩිනමින් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීමටද නියමිතයි. අපි ඒකයි පත්තරේදී වරින් වර කිව්වේ තත්ත්වය දරුණු අතට හැරුණොත් ඒ සඳහා මුහුණ දීමට සූදානමින් සිටීමේ අවශ්‍යතාවය කොයිතරම්ද කියලා. නේ දැන් මේ පිළිබඳව අවධානයට යොමු වෙනවා. එතකොට දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ ඇමතුමියගේ රුව සහිතව දිනකට PCR 25000යි වියදම කෝටි 4යි ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න එක්කලිය. කොවිඩ් රෝගීන්ට අලුතින් ඇඳන් දසදහසක්. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිනකට PCR පරීක්ෂණ 25000ක් කරන බවත් ඒ සඳහා දෛනිකව රුපියල් ලක්ෂ 400ක් පමණ වැය වන බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ඇමතුමිය කියපු කතාව මා උපුටා ගත්තේ. ඒ PCR ධාරිතාව වැඩි කිරීම කොයිතරම්නම් අවශ්‍යද? ඒ වගේම දැන් PCR පරීක්ෂණය කළාම සමහර කාලවල අර තදබදේ අඩු කාලවල උදේ කළාම රාත්‍රී කාලයේදී ලැබෙනවා. නැත්නම් අද කළාම හෙට ලැබෙනවා. දැන් දවස් දෙක තුනක් යන තත්ත්වයකුත් තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ඒ PCR ඊළඟට එන්නත් ගැන කතාව. අර පළමු තොග ටික ආවට පස්සේ තිබුණු ලයිලයිය සූදානම උනන්දුව සහ කාර්යක්ෂමතාව දැන් දෙවන මාත්‍රාවදීමේදී නැද්ද ආණ්ඩුවේ බලධාරීනේ? අද ලංකාදීප පත්තරේ විපක්ෂ නායක සජිත් කියනවා එන්නත් හිඟ උනේ රජයේ වරදින්. සුජිත් තේවාජුලිගේ අංජුල මහික එක්කලිය. රටේ කොරෝනා එන්නත් හිඟයක් ඇති උනේ රජයේ නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කියනවා. මේ රජයට විදේශ සමග සබඳතා පවත්වමින් එන්නත් ගෙන්වීමේ හැකියාවක් නැතයි ඔහු කියනවා. විපක්ෂ නායකවරයා මෙහෙම කියන්නේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනා පිළිබඳව විවාදයේදී. මෙන්න සජිත්ගෙන් චෝදනාවක් එන්නත් හිඟ උනේ රජයේ වරදින් කියලා. එතකොට සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ ඇය කියනවා එන්නත් ගැටලුවක් තියෙනවා. ඒ හැංගිය යුතු කරුණක් නොවේ. සුජිත් තේවාජුලිගේ අංජුල මහික එක්කලියයි. එන්නත් ලක්ෂ 6ක ගැටලුවක් ඇති බවත් ඒ හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ පාර්ලිමේන්තුවේදී කියනවා. ඒ රටට කිව යුතුයයිද ඇය කියනවා. එවන්නක් ඇති උනේ රජයේ වරදකින් නොවේයයි කී රාජ්‍ය ඇමතිවරය නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දී ගැනීමට නොහැකි වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ යයි ප්‍රකාශ කිරීමක් කළා තියෙනවා. රජයේ වරදකින් නෙමෙයි නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දීමට බැරි වෙච්ච නිසා කියලා කියනවා. හැබැයි ඇමතුමියනි දැන් පළමු මාත්‍රාව දීපු අයට දෙවන මාත්‍රාව ලබා දීම කල් යනවා නම් මුලින්ම කිව්වේ සති 4ක් ඇතුළත වගේ කාල සීමාවකදී දෙවන මාත්‍රාව දෙන්න ඕනේ කියලා. හැබැයි ඊට පස්සේ බලධාරීන්ම කියන්න ගත්ත සති 8ත් 12ත් අතර කාලෙකදී දුන්නට කමක් නැහැ කියලා. දැන් ඒ කාල සීමාවත් පමා වෙනවා නම් ආපු ටික කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් නේද එතන තියෙන්නේ. එතකොට කෙහෙලිය කියන කතාවට අපි යනවා. රුසියානු එන්නත් ලක්ෂ 135ක් මෙරටට ජීව කාලය මාස 6ක් නිසා ඉක්මනින් විදිනවා ඩයනා උදයන්ගනීලියන්. කොරෝනා වසංගතයට පිළියමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 135ක් මෙරටට ගෙන්වන බවත් එම එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ඉදිරියේදී සෑම සිකුරාදා දිනකම මෙරටට ගෙනෙන බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල ඊයේ කියනවා. ස්පුට්නික් එන්නත් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විටත් රජයේ මුදල් ගෙවා අවසන් බවද අමාත්‍යවරයා කියනවා. මෙහි එන්නතේ ජීව කාලය මාස 6ක් බැවින් ඒ කඩිනමින් ලබා දීමට සැලසුම් සකස් කළ යුතු බවද ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා.
ඔව් කඩනමින් දෙන්න අනිත්‍යවට කල්ලිකුත් වෙනකන් කතන්දරය වලට යන්නේ නැතුව ඒ වගේම හරි ගෙන්නනවා නම් හැම සිකුරාදම ලැබෙනවා නම් පිළියෙලක් කරගෙන කාර්යක්ෂම කරගෙන කළමනාකරණය කරගෙන මේක දෙන්න. එතකොට පවිත්‍ර කියපු තවත් කතාවක් මේ එන්නත් ගැන අද දාලා තියෙනවා අද පත්තරේ. මට හිතෙනවා ඕම බැලුවොත් මට කියවන්න පුළුවන්. කොවිඩ් පාලනය කිරීමේ රජයේ මූලිකම උපාය මාර්ගය එන්නත් කරණයයි. වර්ෂයේ අවසන් වීමට ප්‍රථම රටේ ජනගහනයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණය කිරීමේ හැකියාව තිබෙනවා. හරි ආණ්ඩුව කියනවා නම් විශේෂ භාර ඇමතිවරිය කියනවා නම් 63%කට වඩා එන්නත් ලබා දීමට හැකියාව තියෙනවා කියලා වර්ෂයේ අවසන් වන විට හරි එහෙමනම් අපි පිළිගන්නම්. හැබැයි ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නම් ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවෙන්න ඕගොල්ලෝ වග බලා ගන්න. ඒ අතරේ රෝහල් ඇඳන් 3000කින් හා දැඩි සත්කාර ඇඳන් 47කින් වැඩි කරයි කියලා නවෝදයා පවණේ එළියයි. ඊටාම කෙටි කාලයකින් රෝහල් වල ඇඳන් ප්‍රමාණය 3000කින් වැඩි කිරීමටත් දැඩි සත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය 47කින් වැඩි කිරීමටත් පියවරගත් බව සභ කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔබ තමයි සඳහන් කරලා තියෙන්නේ. හොඳයි අපිට මේ මොහොතේ තාම අවශ්‍යයි ICU ඇඳන්. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ බිමල් මාධ්‍ය හමුවකදී නම් කියන්නේ මෙහෙමයි. කොරෝනා මරණ ප්‍රමාණය සැකයි නදී මාණික්කගේ එළියයි. බිම් මට්ටමේ දත්ත අනුව කොරෝනා මරණ ප්‍රමාණය පිළිබඳ බරපතල සැකයක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරේදා කියලා. PCR පරීක්ෂණ වලින් වාර්තා වන ප්‍රමාණය ඊයේ එයයි නිවේදනවල වාර්තා වුවද ඒ ඇත්තේ දින 3කට පෙර ආසාදිතයන් බවත් මේ වෛරසය ව්‍යාප්ත වීමට පටන්ගෙන මාස 15කට පසුවද පෙර දින තත්ත්වය නිසි ලෙස කීමට නොහැකි වීමෙන් ආණ්ඩුවේ කළමනාකරණය පිළිබඳ බරපතල ගැටලුවක් පැන නගින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි පත්තර වාර්තා විදාලා තියෙන්නේ. බිමල්ගෙන් චෝදනාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක අපි ගණන් හිලව් ප්‍රමාණය කියනවා දින ගණනාවක් පුරාවට පිට ඒ දිනවල කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය අලුත් කරමින් වාර්තා තබමින් අපි ආවේ. ඊයේ යන්තම් පෙරේද දවසම අභිබවා ගියේ නෑ වාසනාවකට. ඊයේ කියවුනේ 1860ක් වගේ ගාණක්. හැබැයි හරිම ගාණ මොකද ඒකට එකතු වෙන්නට ඕනි විදේශයන්හි සිට පැමිණ ආසාදිත වූවන්ගේ ගණන් හිලව් ටික. මෙන්න මා ඔබට හරිම ගාණ කියනවා අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන්නේ 1860ක් ආවා. ඒක තමයි රෑ වෙනකොට කතා වුණේ. විදේශයන්හි සිට පැමිණි 54 දෙනෙක් ඉන්නවා. එතකොට ඔක්කොම ගාණ 1914යි. ඔබට කියන්න මා ශ්‍රී ලාංකීය මිතුරනේ මේ වන විට 15728 දෙනෙක් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන. එතකොට ඒ රෝහල් වල ඉන්න ධාරිතාව වැඩි. ගැටලුකාරී තත්ත්වයන් නොවෙන්න වග බලා ගැනීමේ වගකීම පවතින්නේ බලධාරීන්ටයි. හරි ඒ ගැන ගොඩක් දේවල් කතා කළා. අපි ඊට පස්සේ කතා කරන්න සූදානම් වෙන්නේ මේ සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ වලට ඇතැම් දේශපාලන බලධාරීන් අත දානවද? එහෙමත් නැත්නම් ඒවට මැදිහත් වෙන්න උත්සාහයක් දරනවද? මේව චෝදනාවක් දැන් එල්ල වෙමින් තියෙනවා. මේ අද දිවයින දේශපාලකයන් විශේෂඥ සෞඛ්‍ය තීරණ බැහැර කිරීම බරපතල තත්ත්වයක්. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් කියන්නේ සිරිමන්ත රත්නසේකර ලියයි. සෞඛ්‍ය අංශ විසින් හුදකලා කරන ලද පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ එම තත්ත්වයෙන් ඉවත් කිරීමට ඇමති ගාමිණී ලොග්ගේ ක්‍රියා කර ඇතැයි පවසන සිදුවීම ඉතා බරපතල තත්ත්වයක් බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය සනාල් ප්‍රනාන්දු ඊයේ දිවයිනට සඳහන් කිරීමක් කළා තියෙනවා. And now, breaking news. හොඳයි දැන් ලැබුණු පුවතක් එතටයි අවධානය යොමු කරන්නේ. ප්‍රදේශ හුදකලා කිරීම වරින් වර සිදු කරනවා. ඒ පිළිබඳ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී උදා මුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කළ ප්‍රකාශයමෙන්
අද උදෑසන 6 සිට මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව ග්‍රාමනිලධාරි වසමත් ඒ වගේම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඔන්නන්තර කියන ග්‍රාමනිලධාරි වසම සහ බැල්තර කියන ග්‍රාමනිලධාරි වසමත් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ කුට්ටිවල ඒ වගේම ඇඹිලිපිටියේ අල්ලේගම උඩුගම සහ නවනගරයේ කියන ග්‍රාමනිලධාරි වසම් තුනත් රත්නපුර ප්‍රදේශයේම පනාමුර කියන පොලිස් වසමට අයත් අලල්ගොඩ සුදුගල පනාමුර කියන ග්‍රාමනිලධාරි වසමුත් වේවැල්වත්ත කියන පොලිස් වසමට අයත් රත්ගම ග්‍රාමනිලධාරි වසමත් වවුනියාවේ කුරුක්කල් කුතුකුලම් කියන ග්‍රාමනිලධාරි වසමත් මේ අනුව හුදකලා කිරීමට කටයුතු කරනු ලබනවා. හොඳයි මේ පණිවිඩයත් එක්කලම ඊට පස්සේ මම ඔබට අවධානය යොමු කරමින් හිටියේ දේශපාලක ඇතැම් කණ්ඩායම් සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ වලට ඇඟිලි ගහනවද මැදිහත් වෙනවද කියලා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් කිව්වේ දේශපාලකයන් විශේෂඥ සෞඛ්‍ය තීරණ බැහැර කිරීම බරපතල තත්ත්වයක් කියලා. හරි ඊට පස්සේ මම යනවා දිනමින පත්තරයට. රමේෂ් පතිරණ දෙන උත්තරයක් කොවිඩ් පාලන තීරණවලට දේශපාලන මැදිහත් වීම නැහැ කියලා ඔව් කියනවා නුවන් කොඩිකාර මහින්ද අලුත්ගෙදර එක්ක ලියන්නේ. සම කැබිනට් ප්‍රකාශක මෙයා කියන්නේ රමේෂ් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන තීන්දුවලට කිසිදු දේශපාලන මැදිහත් වීමක් ආණ්ඩුව විසින් සිදු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ සඳහන් කළා තියෙනවා. රමේෂ් එහෙම කිව්වට පිළියන්දල පැත්තේ හුදකලා කිරීම තත්ත්වයකදී දේශපාලන මැදිහත් වීමක් සිදු වූ බවට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ පිළිබඳව පාර්ශව කීපයක අදහස් එක දිගට අද පත්තරේ දාලා තියෙනවා. ඔහොම ඒක බලන්න. මේ තියෙන පිළියන්දල හුදකලා ඉවත් කිරීමේ අර්බුදය. එතකොට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසූරිය නම් කියන්නේ පිළියන්දල හුදකලා තැන් ඉවත් කර ඇත්තේ කිසිදු අනුදැනුමකින් තොරවයි කියලා. මෙන්න චෝදනාව සුළුපටු චෝදනාවක් නෙවෙයි ඒක. ඊට පස්සේ ජයිපේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි කියනවා අමාත්‍ය ගාමිණී ලොකුගේගේ බලපෑමක් අනුව බවට තොරතුරු වාර්තා වී තිබෙනවා කියලා. ඒකට උත්තරයක් දීලා ගාමිණී ලොකුගේ සඳහන් කරනවා හුදකලා බව ඉවත් කර ග්‍රාම සේවා වසම් 10ක් පමණක් හුදකලා කර තිබෙන්නේ බුද්ධි තොරතුරු අනුවයි කියලයි. ඔහොමයි සඳහන් දාලා තියෙන්නේ. හැබැයි මව්බිම් පත්තරේ අද ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් දැවැන්ත කාරණාවක් මේ පිළියන්දල කැස්බෑව ගැන සඳහන් කරනවා. බැලුවොත් මට කියවගෙන යන එක ලේසි. පිළියන්දල කැස්බෑව කොවිඩ් රතු කලාපයට හෙනහුරා පාත්වෙයි. දේශපාලන බලපෑමකින් අවලංගු කරලා GMO වෙතින් ජනපතට පැමිණිල්ලක් සෞඛ්‍ය නිර්දේශවලට ඇඟිලි ගැහුවොත් බලාගෙනයි ජේ.ටී. ද සිල්වාගේ වාර්තාව මම උපුටා ගන්නේ මව්බිමෙන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොවිඩ් පාලනය කිරීම සඳහා නිකුත් කරන ලද නියෝගයක් දේශපාලන බලපෑම් මත අවලංගු කිරීම නිසා කොවිඩ් රතු කලාප ලෙස නම් කර ඇති පිළියන්දල හා කැස්බෑව ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තරයේ හෙලා දකින අතර එයට දැඩි විරෝධය පළ කරනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කරන නියෝග තාක්ෂණික වශයෙන් කිසිදු දැනුමක් හෝ අවබෝධයක් නැමැති දේශපාලකයන් විසින් මේ අන්දමට හිතුමතේ අවලංගු කිරීමෙන් කොවිඩ් මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් කඩාකප්පල් කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එම සංගමය සඳහන් කරනවා. ආණ්ඩුවේ බලධාරීන්ට අපි පත්තරයෙන් ඇහෙන්න කියන්නේ අවධාරණය කළා කියන්නේ දෙසවන් වලටම දැනෙන්න කියන්නේ මේ සෞඛ්‍ය බලධාරීන් ගන්න තීරණ වලට යම් මේකෙන් කොයි හරි ප්‍රදේශවල ඇතැම් දේශපාලකයන් අත දාන්න මැදිහත් වෙන්න උත්සාහ දරනවා නම් ඔවුන් නිශ්ශබ්ද කරලා තියන්න ඔවුන් පාලනය කරනවා නම් නැත්තම් ඔක ලොකු ගැටලුකාරී තත්යකටපත් වෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් පළ වුණා. අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවකට ගිහින් එමු. පිළියන්දල ලොක්ඩවුන් කරන මොහොත වෙනකොට මේ පළාතේ කවුරුවක් දැනගෙන හිටියේ නැහැ මේ පළාතම ලොක්ඩවුන් කරනකොට. ඒ පිළිබඳව බුද්ධි අංශයේ විවිධ අංශවල තොරතුරු අනුව තිබුණේ මේ පළාතම ලොක්ඩවුන් කළ යුතු නැtei කියලා. ඒ අනුව අපි ඉල්ලීමක් කරා ඒක පරීක්ෂා කරලා බලලා යම්කිසි ලිහිලක් දෙන්න පුළුවන් නම් ඒ ලිහිල දෙන්න කියලා. පිළියන්දල නගරේ එහෙම රෝගීන් මතුවෙලා නැහැ. ඒ හින්දා බුද්ධි අංශවල තොරතුරු එකතු කරලා හිටා. ඒ පිළිබඳව තීන්දුවක් ගන්න කියලා අපි ඉල්ලීමක් කරා. සෞඛ්‍ය බලධාරීන් ඒකට සාකච්ඡා කරලා ඒ සමහර කොටස් නිදහස් කරා. ඒක තමයි වුනේ. මේ පළාතේ ජනතාවගේ සුභසිද්ධිය වෙන්නේ එයාගේ පහසුකම් වෙනුවෙන් පෙනී සිටින්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි මම ක්‍රියාව. එහෙම නැතුව කාටවත් බලපෑමක් කරේ නෑ අපි. මගේ ඉල්ලීම වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට මම ලිඛිතව ඉල්ලීමක් කරා. මුළු
පිළියන්දල ප්‍රදේශයේම ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කරේ. නමුත් ඒක මගේ දැනුවත් වීමකින් තොරව තමයි එහෙම සීමාවන් අයින් කරේ. නමුත් ඇත්තටම දැනටත් මගේ ඉල්ලීම මේ විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමක් මගින් පමණයි මෙම අපේ බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ට කරගන්න පුළුවන් කියන්නේ. අපිට වාර්තා වුණා කැස්බෑව බලප්‍රදේශයේ සංචාරණය පිළිබඳව ගත තීරණ යම්කිසි පිරිසක් විසින් වෙනස් කරන බව. මොකද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි මේ සම්බන්ධ අවසාන තීරණය ගන්න. මේක හුදෙක්ම තාක්ෂණික තීරණයක්. මේක විද්‍යාත්මක පදනමක් මත ගත තීරණයක්. ජනතාව සුරක්ෂිත කිරීමට ගත තීරණයක්. ඒ තීරණය කවුරුන් හෝ දේශපාලඥයෙක් ව්‍යාපාරිකයෙක් එකතු වෙලා මේ වෙලාවේ තීරණය කරනවා නම් මෙහෙම කරන්නේ නැහැ. ඒ ප්‍රදේශ විවෘත කරනවා කියලා ඒක බරපතල තත්ත්වයක්. මේක පාලනය කරන්න ගන්න ක්‍රියාමාර්ග යම්කිසි කෙනෙක් අවහිර කරනවා නම් ඔවුන්ට විරුද්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නේ සෞඛ්‍යංශ විසින් අපි නැවත බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙම තීන්දුව ගැනීමට මහජන නියෝජිතයින් හෝ දේශපාලකින් කිසිවිටක සම්බන්ධ වෙන්නේ නැහැ. රෝගීන්ගේ ඝනත්වය සහ පැතිර යාමේ තීව්‍රතාවය සමග අදාළ ස්ථාන පිළිබඳව තීන්දුව తీරන ගැනීමට අදටත් සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරීවරයාට පළාත් සෞඛ්‍ය සේවා අධිකාරීවරයාට කොවිඩ් මර්ධන බලකාය සමග කටයුතු කළා. ඒක ප්‍රකාශයටපත් කිරීමේ හැකියාවක් ප්‍රාදේශීයවත් එම ප්‍රකාශයටපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒකට අපි නැවත සඳහන් කරනවා බොහොම පැහැදිලිව දේශපාලන බලපෑමක් කිසිවිට සිදුවන්නෙත් නැහැ සිදුවීමට ඉඩක් ඇත්තෙත් නැහැ කියන කාරණය. එතකොට එහෙමනම් මේ නිකම්ම රාවයක් පැත්තට ගිහිල්ලාද? එහෙම පොඩිවත් ඉඩක් නැත්තම් එතකොට අර නිලධාරිනිය සඳහන් කරපු කාරණාව මොකද්ද? මොකද්ද මේ කාරණාව? පැහැදිලිවම අවධානය යොමු කරන්න. එහෙනම් නැත්තම් ඉබේ සඳහන් කරනවද මගේ අනුදැනුමකින් තොරව මෙහෙම වුණා කියලා. එතකොට ඇයි එහෙම කියන්නේ? පොඩ්ඩක් බලන්න කොහෙවත් ඉන්න අයට සෞඛ්‍ය බලධාරීන්ගේ සෞඛ්‍ය නිලධාරීන්ගේ තීන්දුව තීරණවලට අත තියනවා නම් ඒ පිළිබඳව ආණ්ඩුවේ බලධාරීනි ඔබේ අවධානය යොමු කළා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න. ඊට පස්සේ දානවා මේ දැන් හුදකලා කිරීම කරනවානේ වරින් වර. දැන් ඔය අලුත්ම තත්ත්වයේ දැන් ටිකට කලින් බ්‍රේකින් එකෙන් ඔයගොල්ලෝ ඇහුවා. ඒ අතරතුරේදී ඊට කලින් තත්ත්වය පිළිබඳව සටහනයි මේ තියෙන්නේ අද පත්තරේ. දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශ 90ක් පමණ හුදකලා තත්වයට ඉන්දික ඒවා විතරක් තමයි වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක දැන් ගොඩක් අය වරින් වරින් ඊ හරි රාව යනවා නේද? දැන් ඇත්තටම මේ වෙලාවේ විවිධ අසත්‍ය ප්‍රචාර වලට නම් ඉඩ තියන්නට එපා. හරි රාව යනවා. හැබැයි ඒ අතරේ ඊයේ දහවල් මාධ්‍ය හමුවේදී කේලිය කියු කතාවත් දැඩි අවධානයට ලක් වෙලා තිබුණා. අවශ්‍යතාව අනුව රට පුරා සංචාරණ සීමා පැනවීමට ඉඩ තිබෙනවා. මේ කේලිය රඹුක්වැල්ලගේ ප්‍රකාශය. රට තුළ කොවිඩ් වසංගතයේ පැතිර යන ආකාරය විශ්ලේෂණය කරමින් සිටින බවත් අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක රට පුරා සංචාරණ සීමා පැනවීමට ඉඩ තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ සඳහන් කරනවා. රට පුරා සංචාරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් තිබේද යන්න සාකච්ඡා පවත්වනු ලබන්නේ කොවිඩ් කාර්යසාධක බලකාය සහ සෞඛ්‍යාංශ සමග බවත් දැන්ට පවතින තත්ත්වය අනුව රට පුරා සංචාරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කිරීමක් කරලා තියෙනවා. එබැයි කියන්නේ රට පුරා සංචාරණ සීමා පැනවීමට අවශ්‍යතාව අනුව ඉඩ තියෙනවා. එහෙම සඳහන් කරලා තියෙනවා. දැන් වජිර අබේවර්ධන UNP හාදයක් කියන කතාවට අපි අවධානය යොමු කරමු. ශීර්ෂ පාඨය බලන්න. වෙච්ච දේ වෙලා ඉවරයි. දැන්වත් විශේෂඥ උපදෙස් ගරු කරන්න. රටේ සංවර්ධන වැඩ නවතා කොරෝනාවෙන් ජනතාව බේරා ගන්න පියවර ගන්න කියලා වජිර අබේවර්ධන කියපු කතාව මා උපුටා ගත්තේ අදාළ පුවත්පතෙන්. එබයි ඔව් සඳහන් කරලා තියෙන්නේ. හොඳයි පාර්ලිමේන්තුව පැත්තට යන්න සූදානම් වෙන්නේ. පාර්ලිමේන්තුවේ කොහොමද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම කටයුතු පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්න කියලා කතානායක මන්ත්‍රීන්ගෙන් ඉල්ලනවා. අකිත පෙරේරා රනිල් ධර්මසේන කියලියයි. දැනට උද්ගතව ඇති COVID-19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළදී සෞඛ්‍ය රෙගුලාසි තරයේ පිළිපදින ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ ඉල්ලීමක් කරනවා. සමහරුන්ට මේ ඉල්ලීම වරින් වර කරන්න ඕනේ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උනාට සමහරලාට ඔයගොල්ලෝ දැකලා තියෙනවා පාර්ලිමේන්තුවේ සමහරු හැසිරෙන්න නොදරුවන් වගේ. ඒතකොට නොදරුවන්ව දැනුවත් කරන්න ක්‍රම තියෙනවානේ. ඒ ක්‍රම වලින් දැනුවත් කරා නම් හොඳයි. ඇතමුන්ව හැසිරීම් රටාවන් ටික බලනකොට
කතානායකවරයා උපදෙසුත් ලබා දීලා තියෙනවා. ඔව් උපදෙස් දෙන්න වෙයි. ඒකත් එක්ක ඒ අතරේ අද දිනමින පත්තරේ දිවයින පත්තරේම තවත් කතාවක් දානවා මැති සභේ දොරවල් අරගෙන විවාද කරයි. පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට සභාගර්භයට මන්ත්‍රීවරුන් ඇතුළු වන සියලු දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වීමට ඊයේ කටයුතු යොදනු ලැබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායකගේ අවසරය ඇතිව සභාගර්භයේ ආරක්ෂාවට අභියෝගයක් නොවන පරිදි හැකිතාක් වාතාශ්‍රයේ ගමන් කළ හැකි වන පරිදි මන්ත්‍රී ආලින්දයේ දෙපස පැතිදොරද විවෘතව තැබූ බව ප්‍රනාන්දු සඳහන් කිරීමක් කළා තියෙනවා. කොවිඩ් රෙගුලාසි වලට අනුකූලව පාර්ලිමේන්තු වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව තැබීම සඳහා පියවර රැසක් ගනු ලැබූ බවයි කියලා තියෙන්නේ. මැති සභේ දොරවල් අරගෙන ඉතිහාසයේ පළවෙනි වතාවට විවාද කළා. පේනව නේද කොවිඩ් බලපෑම කොයි තරම්නම් බලපෑම් එල්ල කරනවද කියලා. ඒ අතරේ විවිධ දේවල් ගැන අහන්න දකින්න ලැබෙනවා. බම්බලපිටියේ සුපිරි සාදයට පොලිසිය පණි හේමන්ත රන්දුනුලියන්. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාත්‍රී සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලු පිටකොටුව පොලිසිය සුරූපී නිරූපණ ශිල්පිනියන් 7 දෙනෙකු ඇතුළු 25 දෙනෙකු පෙරේදා රාත්‍රී අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලායි කියන්නේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මේ සුපිරි සාදයට පැමිණි නිරෝධායන නීති උල්ලංඝනය කළ සුරූපිනියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වුණා කියලායි කියලා තියෙන්නේ. උත්සව සාද ඔක්කොම නතර කරන්න කියලා තමයි නියෝගය නැත්තම් නියමය ලැබිලා තියෙන්නේ. ඒක අපි අමතක නොකරමු. අද මව්බිම් පත්තරෙන් දානවා මෙහෙම කතාවක්. ගෙවල් වල පාටි වටලන්න පොලිසිය සිවිල් පිට චාමර අමරසූරියයි වාර්තාව අරන් එන්නේ. විවාහ මංගල උත්සව ඇතුළු සියලු උත්සව ප්‍රිය සම්භාෂණ තහනම් කොට ඇති පසුබිමක ඇතමුන් මෙම සාදයන් නිවෙස්වල සැබරීමට කටයුතු කිරීම මත එවැනි දේට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මුළු දිවයිනම ආවරණය කරන පරිදි යොදවා තිබෙනවා කියලායි කියන්නේ. ඔන්න ගෙවල් වල එම මින් සැරේ සෙට් වෙන්න හැදුවොත් පාටි දාන්න හැදුවොත් පොලිසියේ සිවිල් පිට එනවලු. සෙට් වෙන්න එන්නේ පොලිසියම තමයි එතකොට හොඳේ. කොවිඩ් නිසා රැකියාවලට එන්න බැරි අයට අඩු වැටුප් කිරුළපන චතුරලියන්. වැඩබිම් වැසීමට සිදු වුවහොත් සේවකයන්ට වන්දි. රැකියාවලට පැමිණි අයට සම්පූර්ණ වැටුප් කම්කරු ඇමති ඒ කතාව කියලා තියෙනවා. මම ඒක උපුටා ගන්නම් ගොඩක් අයට ඒ කතන්දරේ බලපාන නිසාමම මේවයි වාර්තාවේ තියෙන්නේ. COVID-19 වසංගතයේ පැතිරීම නිසා රැකියාවට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සිටීමට සිදු ඇති අයට වැටුපෙන් භාගයක් ගෙවීමටත් රැකියාවට පැමිණෙන අයට සුපුරුදු ලෙස සම්පූර්ණ වැටුප ගෙවීමටත් එමෙන්ම යම්කිසි හේකින් පවතින තත්ත්වය නිසා කර්මාන්ත ශාලා වැසීමට සිදු වොත් සේවය අවසන් කිරීම පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට ඉඩකඩ සලසා දී ඇති බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා සඳහන් කිරීමක් කළා තියෙනවා. ආයෙත් රැකියාව දාන තත්ත්වයකට එනවනේ. වරින් වර තැනින් තැන හුදකලා කිරීම සිදු වෙනවා. ඒවත් එක්ක එතකොට ආර්ථික ගමන් මගට වරින් වර බාධා ඇති වෙනවා. ඒකත් එක්ක නැවත වතාවක් රැකියාව දානම් තත්ත්වයකට පැමිණ තිබෙන්නේ. අපි පරිස්සමෙන් මේ කාලය ගෙවා අවසන් කර යුතුව තිබෙනවා. ඒ අතරේ දැන් අන්තර්ජාලයේ යනව නේද එක එක බෙහෙත් වට්ටෝරු. ගොඩක් අය ඒක ෂෙයා කරනවා. මේවයි මෙන්න මෙහෙම තියෙනවා කියලා ඊට පස්සේ ඒ බෙහෙත් වට්ටෝරු පසුපස හඹා යන්න ගන්නවා ගොඩක් අය. ඔහොම කතන්දර ගොඩක්. හැබැයි ආයුර්වේද රෝහල්ලා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් කරනවා. මම හිතනවා මේක ඔබට වැදගත් කියලා. ඒ හින්දා මේ නිවේදනය ඔබට අවධානයට යොමු කරනවා. කොරෝනාවට අන්තර්ජාලයේ බෙහෙත් වට්ටෝරු පාවිච්චි කරනු එපා. මොරටුවේ රේකලියන්. මේ දිනවල සමාජ ශාලා අන්තර්ජාලය තුල සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියනවා. කොරෝනා තුන්වෙනි අවස්ථාව සමග ඇති වී ඇති රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමේ වැඩිවීමත් සමග කොරෝනා රෝගයට ගුණදායකයයි පවසමින් දේශීය වෛද්‍ය අත්කම් තුල භාවිතාවන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු පසුගිය අවස්ථාවලට වඩා ශීඝ්‍රයෙන් මෙන්ම අවස්ථාවාදී විශාල වශයෙන් අන්තර්ජාලය තුල සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බවත්
එවැනි වට්ටෝරු අත්අදා බැලීම සිදු නොකරන ලෙසත් මහජනතාව වෙත දැනුම් දෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරනවා. ඇහුණනේ ගොඩක් අය භාවිතා කරන්නට උත්සාහ දරනවා. මෙන්න ඔබට නැවත මතක් කිරීම කොරෝනාවට අන්තර්ජාලයේ බෙහෙත් වට්ටෝරු පාවිච්චි කරනු එපා කියන්නේ ආයුර්වේද රෝහල්ලා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශයයි නිවේදනයක් නිකුත් කරමින්ම. මොකද යමකට ප්‍රතිකාරමයක් ගන්නවා නම් ඖෂධ භාවිතා කරනවා නම් නිසි වෛද්‍ය උපදෙස් ඕනේ බව ඔබ අමතක නොකරන්න. හරි සුවසැරිය ගිලන් රථ ගැන කතාවක් අද මව්බිම් පත්තරේ දාලා තියෙනවා. සුවසැරිය ගිලන් රථ 112ක් මිලදී ගන්න ජනපති අනුමැතිය කුමුදු උපුල්ශාන්තයි වාර්තාව අරන් ඇවිල්ලා තියෙනවා. සුවසැරිය ගිලන් රථ ගැන කොච්චර කතාබහට ලක් වෙලා තිබෙනවද? ඒකත් එක්ක මේ කතාව නැවත වතාවක් මතුවුණු අවස්ථාවයි මේ. කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රවාහනය කිරීම ඇතුළු සෞඛ්‍ය සේවා කටයුතු වලදී ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන මෙරට සුවසැරිය ගිලන් රථ සේවාව ශක්තිමත් කිරීම සඳහා අලුතින් ගිලන් රථ 112ක් මිලදී ගැනීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ දවස්වල සෑහෙන අවශ්‍යයි ඉස්සරහා වැඩවලට සූදානමින් සිටීම ගොඩක් වැදගත්. අනේ ඒ අතරේ මට මතක් වුණේ අර සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කරන වකවානුවේදී. එතකොට දැන් ආණ්ඩු පාර්ශ්වයේ ඉඳලා ඒ කාලේ විපක්ෂයට පො ඇතැම් අය මේ පිළිබඳ මත පළ කරා නේද? එක එක කාරණා ගැන සඳහන් කළා නේද? ඒ අය මට මතක් වෙන්න ගත්තා මේ වෙලාවේදී. හරි අපි ඉන්දියාව පැත්තට යමු. අද දානවා ලංකාදීප ලෝවාටා පිටුවේ තමිල්නාඩුවේ පළාත් කීපයක් දින 14ක් ලොක්ඩවුන් නව මහ ඇමති තීරණය කළා තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද සිට ලබන 20 වෙනිදා තෙක් දින 14ක් ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන පළාත් සහ නගර සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමටත් සෙසු පළාත් සහ නගරවලට සංචාරණ සීමා පැනවීමටත් තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස දිවුරුම් දීමට නියමිත එම්.කේ. ස්ටාලින් ඊයේ තීරණය කළා තියෙනවා. ඒ අලුත් එක්කෙනාගේ තීරණය. ඒ අතරේ ෆයිසර් සමාගම ඉන්දියාවට කියනවා එන්නත සාර්ථකයි ආරක්ෂිතයි මිලදී ගන්න බය වෙන්න එපා. තමන් නිපදවූ ෆයිසර් ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක බවත් අතුරු ආබාධ අවම බවත් පෙන්වා දෙමින් ඇමරිකාවේ ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දියාවට පවසා ඇත්තේ මිලදී ගැනීමට පසුබට නොවන ලෙසයි. හොඳයි එම සමාගමක් තමන්ගේ විශ්වසනීයත්වය එලිපිට සඳහන් කිරීම. ගොඩක් කතා කළා. විරාමයක් කරන් ආයෙ එන්න. ආර්ථික මධ්‍යස්ථානයේ නිසාමම දඹුල්ල පැත්තේ තත්ත්වයන් ගැන ගොඩක් කතා වෙනවනේ. අද මව්බිම් පත්තරේ දානවා දඹුල්ලේ තත්ත්වයේ බරපතලයි කියලා දඹුල්ලේ ආර්යදාස ලියන. ආර්ථිකයට අමතරව තොග කඩ රැසක 47කට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව 60ක් නිවෙස්වල කියලා මව්බිම් පත්තරේ වාර්තාවේ වැඩිදුරටත් පළ කර තිබෙනවා. දඹුල්ලේ තත්ත්වයේ බරපතල වෙමින් පවතින බවත් කොවිඩ් වෛරසයේ ශරීරගත වූ පුද්ගලයන් 60 දෙනෙක් පමණ දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල සිටින බවත් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යාමට නොහැකි තත්ත්වයක් පසු වන බව නාගරික සෞඛ්‍යාංශයේ මාජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා ඊයේ සඳහන් කළා තියෙනවා. එහෙම සඳහනක් එන්නේ ඒ අතරේ ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එක වසා තැබීම ගැන කතා වුණා. ඊට පස්සේ ගොවීන්ට සිදු වුණු දුෂ්කරතා ගැන කතා බහ කළා. අපි දැක්කා තැන තැන අර මොනවා හරි නීති විරෝධී වගේ හොරෙන් විකුණන්න වෙලා තිබුණු අවස්ථාවනුත් දැක්කා. ඒකත් එක්ක පියවරකට ගිහින් තියෙනවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද සිට ඇරේ දඹුල්ලේ කාංචනලියන්. කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි සෞඛ්‍ය කොන්දේසි මත අද සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි මාතලේ දිස්ත්‍රික් කොවිඩ් පාලන මෙහෙයුම් සම්බන්ධීකාරක මේජර් ජනරාල් නිශාන්ත මානගේ සඳහන් කළා තියෙනවා. ඒ අනුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අලුයම 5 සිට සවස 5 දක්වා විවෘතව තිබෙන බවයි ඔව් වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. එහෙමයි කතන්දරේ එන්නේ හොඳේ. පරිස්සමට විවෘත කළත් පරිස්සමට සෞඛ්‍ය ආරක්ෂිතව ඉස්සරහට යන්න. හරි ඒ අතරේ උසස් පෙළ. ඔගොල්ලෝ ලිව්වේ මේ කොරෝනා වසංගතයක් අභිමුව කොච්චර අධ්‍යාපනයට බාධා වුණාදනේ.
ඒ අතරේ ගොඩක් අයට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. විශිෂ්ටයන් ටික අද පත්තරවල වාර්තා කරනවා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ. අයිදුම්කරුවන්ගෙන් 64.39ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබයි. මෙවර උසස් පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථමයන් ගණිතාංශයේ ධනරාජ් සුන්දර බවන් හින්දු විද්‍යාලයේ යාපනයේ චාවකච්චේරි. කලාංශයේ චමල්කා සෙව්මිනි කලාංශයෙන් දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය. ඉංජිනේරු තාක්ෂණවේදය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ අවිෂ්ක චානුක. ජෛව තාක්ෂණවේදයේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සුසික සසදර. ජීව විද්‍යාංශයේ ප්‍රවීන් විජේසිංහ කොළඹ රාජකීය විද්‍යාලය. වාණිජාංශයේ අමන්දි මදනායක ගල් සංගමිතා බාලිකා විද්‍යාලය. පුවත්පත වාර්තා කරලා තියෙන මේ විදිහටයි මෙතන කියවෙනකොට විශේෂත්වයක් දැනුණාද ඔබට? කියන්න බලන්න. රටේ පාසල් කීයක් තියෙනවද? ඒ පාසල් වල සිසුවියන් කී ලක්ෂයක් උසස් පෙළ වගේ විභාග වලට පෙනී සිටිනවද? එතකොට විෂය ධාරා දෙක ප්‍රථමයන් එකම පාසලකින් නාවම මොනතරම් අපූර්වත්වයක්ද? ඒ පාසලට මොනතරම්නම් අභිමානයක්ද? ඇහුණා නේද මං කියනකොට එකම පාසල දෙතැනකදී තක්ෂිලාවේ සිසු දෙදෙනෙක් විෂය ධාරා දෙකකින් මුලට යොහන් බාසුරලියන්. මෙවර අපොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ධාරාවෙන් දිවයිනේ පළවෙනියා සහ ජෛව තාක්ෂණවේදයේ විෂය ධාරාවේ පළවෙනි ආයන දෙදෙනාම හොරණ අධ්‍යාපන කලාපයේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ ජෛව පද්ධති තාක්ෂණවේදයේ විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමි කරගත් සුසික සසඳර ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ධාරාවෙන් පළමුවෙනියා අවිෂ්ක චානුක. පාසල් මෑණියන්ට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දීපු සිසුන් දෙදෙනෙක්ගේ. මේ මෙහෙම කතාවකුත් දිවයින දාලා තියෙනවා. නැවත පරීක්ෂා කිරීමේ ප්‍රතිපදවලට පෙර සිසුහු සරසවි වලට කියලා සමන් ගමගේ චමින්ද සිල්වත් එක්ක ලියලා තියෙනවා. අධ්‍යයන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අයදුම් කරන අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල ලැබෙනතුරු නොසිට දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව සමත්ව සිටින සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට රජය තීරණය කළා තියෙනවා. පමා නොවී වැඩ කටයුතු වලට විශ්වවිද්‍යාලවලට යන්න දෙනවා නම් තමයි හොඳ. ඒක නෙමෙයි සාමාන්‍ය පෙළයි උසස් පෙළයි කාලවකවානු වෙනස් කරා ඔයගොල්ලෝ දන්නව නේද? ඒකට අනුමැති හම්බුණා ඔයගොල්ලෝ දන්නව නේද? සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තුවේ උසස් පෙළ දෙසැම්බරේ කාලවකවානු වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ඩයනා උදයන්ගනේ ලියන. අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාලවකවානු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කේලිය රඹුක්කැල්ල සඳහන් කිරීමක් කළා තියෙනවා. හොඳයි වැඩි කාලවකවානුවක් ගන්න නැතුව ඉක්මනින් විභාග වලට ගිහිල්ලා නැත්තම් අර උසස් පෙළ කරන්න ප්‍රතිඵල ඉවර වෙලත් මාස ගාණක් ගෙදරට වෙලා ඉන්න වෙනවා නේ. ওই වගේ කතා කීපයක් තියෙනවා. ඒකත් එක්ක ඉක්මනින්ම මේ අධ්‍යයන කතන්දර වලට විෂය ධාරා වලට යනවා නම් ඒක ගොඩක් වටිනවා කියලා හැඟෙනවා. හොඳයි ඊට පස්සේ අපි යන්නේ වෙන කතාවකට අද දිවයින පත්තරේ. ප්‍රථම රණවිරු කොඩිය ජනපතට පළඳවයි. රණවිරු සැමරුම් මාසයේ ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැළඳවීම ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු අවස්ථාවයි මේ. රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපති සෝනියා කෝට්ටේගොඩ රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පිළිගැනීම සිදු කරනු ලැබුවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නද මේ අවස්ථාවට එක්ව සිටි ආකාරය ඔබ දකිනවා. දිනමින පත්තරයට යන්නේ බදුදීන් ගැන කතාවක් තියෙනවා. තවත් පත්තරයක තවත් කතාවක් තියෙනවා. අපි ඉස්සෙල්ලා දිනමින පත්තරේ කතාව උපුටාගෙන ඉන්න හදන්න. කවුද මේ ලක්ෂ්මන් කිරියල්ලගේ කතා පුවතක් මේ තියෙන්නේ. මෙහෙමයි එයා කියන්නේ කතානායක එකඟුවත් බදුදීන් මැති සභයට කැඳවා නැහැ. ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න එක්ක ලියන. රැඳුම් නියෝග යටතේ රඳවා සිටින රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්වීමට කතානායකවරයා එකඟුවත් ඔහු මැති සභයට ගෙන්වා නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල් පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනා එල්ල කළා තියෙනවා. එතකොට ඒකට උත්තරයක් අද දිවයින පත්තරේ සරත් වීරසේකරගේ නමින් දාලා තියෙනවා. මේමයි සරත් වීරසේකර සඳහන් කළා තියෙන්නේ. රිෂාඩ් පාර්ලිමේන්තු ගේන්න එපා. කීර්ති වර්ණකුල සූර්යයි වාර්තාව අරන් එන්නේ.
උපුටා ගන්නවා කතන්දරේ. රැඳුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදේන් පාර්ලිමේන්තුවට ගෙනීමෙන් වළකින ලෙස මාජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ඊයේ අදාළ බලධාරීන්ට දැනුම් දීලා දින 90ක් රැඳුම් භාරයේ පසුවන බදෝදේන් පාර්ලිමේන්තු සභාවාරවලට ගෙනීම තහනම් කරමින් තමා නියෝගයක් නිකුත් කළේ ජාතික ආරක්ෂාව පතා බවද සරත් වීරසේකර වැඩිදුරටත් කිව්වා කියලා මේ පත්තර වාර්තාවේ දාලා තියෙනවා. එහෙමයි ලක්ෂ්මන් කිරියල්ලගේ කතාවත් සරත් වීරසේකරගේ කතාවත් අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඊළඟ සටහනට අපි අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. අපි ඒ කතාව උපුටා ගන්න සූදානම් වෙනවා දැන්. එකම දිනේ එකම අංකයෙන් කටුපොල් ගැන වෙනස් ගැසට් දෙකක් අකිත පෙරේරා රනිල් ධර්මසේන එක්කලියන්. සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂගෙන් ප්‍රශ්නයක් කියලායි වැඩිදුරටත් වාර්තාවේ මේකේ දාලා තියෙන්නේ. ඊයේ කතාබහට ලක්වුණු කතා පුවතක්. ඔහු කියන්නේ එකම දිනේ එකම අංකයෙන් කටුපොල් ගැන වෙනස් ගැසට් දෙකක් නිකුත් කිරීමක් ගැනයි. හොඳයි. එවැනි කතා ගණනාවක් අතරතුර අපි ඊට පස්සේ අවධානය යොමු කරනවා තවත් කතාවකට. අපි යනවා ලංකාදීප පත්තරයට. ලංකාදීප පත්තරෙන් වාර්තාව අපි දැන් බලන්න සූදානම්. වරාය පනතේ භයානකම ආණ්ඩුවේ හදිසියෙන් පේනවා. ජයපේ අනුර දිසානායක සඳහන් කරන්නේ මුදිතා දයානන්ද වාර්තාව අරන් එන්නේ. වරාය පනතේ භයානකම ආණ්ඩුවේ හදිසියෙන්ම පේනවා කියලයි ඔහු චෝදනාව එල්ල කරලා තියෙන්නේ. ඒ ආණ්ඩු කුමාර දිසානායකගේ කතා පුවතක් වාර්තා කරන ආකාරය ඒ අනුව ඊළඟ කතාවත් අපි ඔහොම බලන්න සූදානම් වෙනවා. ගෑස් මිල වැඩි කරන්නේ නෑ. ඔන්න කනට මිහිරි මීපැණි කතාවක් උදේ ගම්මන්පිලගේ හඬින් මේක විශේෂයෙන්ම ඔබ ලියලා සටහන් කරලා තියාගන්න. නුවන් කොඩිකාර මහින්ද අලුත්ගෙදරයි වාර්තාව අරන් එන්නේ. ගෑස් මිල වැඩි කිරීමකට හෝ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුණු බව සම කැබිනට් ප්‍රකාශක බලශක්ති ඇමති උදේ ගම්මන්පිල ඊයේ සඳහන් කරලා තියෙනවා. ලියලා තියාගමු. ඔන්න ගෑස් මිල වැඩි කරන්නේ නැහැ කියලා තියෙනවා. හරි වැඩි කරන්නත් එපා. එතකොට ගෑස් කිලෝ ප්‍රමාණය වැඩි කරලා කියලා ගාන අල්ලලා එතකොට ඒ තියෙන ප්‍රමාණය ගැන ගැටලු ඇති වෙන දේවල් මුකුත් කරන්නත් එපා. අර පෞගේ දවස්වල සෑහෙන කතාබහට ලක්වුණු කාරණාවක් එක්ක මම ඒක කිව්වේ. ඒ අතර අද ලංකාදීප පත්තරයේ දානවා වල්ලලි ගල්ගමුව හොල්ලති ගල්ගමුවේ නිහාල් ලියලති. විදුලි වැට කඩාගෙන ඇවිත් නාහෙට්ටි කුලම ගයක් කනපිට හරවලා තනි දලයා ගේ දොර කඩා වී උර දෙකක් ගිල දාලා ගම්මුන්ගේ දෝස්මුර කියලා වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. දැන් මේකත් එක්ක අපිට මේ ගැන චුට්ටක් කතා කරන්න ගියොත් මදක් නතර වෙලා. මේ අලිමිනිස් ගැටුම කොයිතරම්නම් කාලයක සිට පැවතෙනවාද? එය අවම කර ගැනීමේ අවශ්‍යතාව තදබල ලෙස පවතින කාලවකවානුවක් කියලා කිව්වොත් ඒ ඊටාම නිවැරදි. බලධාරීනි ඒ ඔබේ අවධානය සඳහා යොමු කරන්නේ. අපේ එක්කෙනෙක්ට ලැබුණු ලැබීමක් ගැන සටහනක් අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඩුබාහි කෝටි 64ක ලොතරැයි දිනුම ලාංකික තරුණයෙකුට ටිකට් පත අරන් නැත්තේ 20 දෙනෙකු එකතු වෙලා තෙලිනිල් සිල්වායි වාර්තාව ගෙන්. මිස්පාග්ගේ පංගුව ඩිරාම් ලක්ෂ 6යි කියලායි මේකේ දාලා තියෙන්නේ. ඩුබාහි පෞද්ගලික සමාගමක අලුවිකරුවෙක් වන එහි සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන මොහමඩ් මිස්පාග් අබුඩාබි බිග් ටිකට් නැමැති ලොතරැයි පළමු දිනම රුපියල් කෝටි 64ක පමණ මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමිරාජ්‍යයේ පළවන ගල්ෆ් ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තියෙනවා. 36 වැරදි මිස්ෆා කෝටිපතියෙකු බවට පත් වූයේ ඔහු කිසිවිටක බලාපොරොත්තු නොවූ ආකාරයටයි. ඒ ඔහුට ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම ඩිරාම් මිලියන 12ක මුදලක් ජයග්‍රහණය කිරීමට හැකිවද ඔහු මේ වන විට නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ගල්ෆ් ටයිම්ස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මේ Tamanට අදාහගත නොහැකි දෙයක් වූ බවත් තාත්තාගේ ශල්‍ය කර්මය කිරීමට මේ මුදල ඉතා වටිනා බවත්ය. මෙම ජයග්‍රාහී ටිකට් පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව Tamanගේ පංගුව ඩිරාම් ලක්ෂ 6ක් වන බවත් මේදී ගල්ෆ් ටයිම්ස් පුවත්පතට පවසා තිබෙනවා කියලායි කියන්නේ. 20ක් එකතු වුණාට එයාට ලැබෙන කොටහ වැඩි වගේ පේන්නේ. ඩිරාම් මිලියන 12ක් තියෙනවා ඔක්කොම. එයාට එතකොට ඒකෙන් ලැබෙන මුදල සඳහන් කරලා තියෙනවා ඩිරාම් ලක්ෂ 6ක් එයාට ලැබෙනවා. මේක මං හිතන්නේ 20 දෙනා අතරේ
ගැලපෙන විදියට බෙදලා වගේ නේද ගණන් හෙලවට එක දැක්කම දැනෙන්න ගන්න කොමාර එයාට ඩිරාම් ලක්ෂ 6යි කියලායි පුවත්පතේ දාලා තියෙන්නේ. අද ලංකාදීප පත්තරයට අපි අවධානය යොමු කරනවා. බිල් ගේට්ස් මෙලින්ඩා දික්කසාද වීමට තීරණය කරති. ලෝසුපතල මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කළ බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදේශ පුවත් සේවා වාර්තා කරනවා. ඇමරිකාවේ ෆෝබ්ස් සංග්‍රහයට අනුව ලෝ 9 වෙනි කෝටිපතිලා සැලකෙන්නේ බිල් ගේට්ස්. මයික්‍රොසොෆ්ට් සමාගම පිහිටුවා පරිගණක ලෝ පෙරලියක් කළ දැවැන්තයා ලෙස සැලකෙන්නේ බිල් ගේට්ස්. අප දෙදෙනා උගා කතා බහ කරලා දික්කසාද වෙන්න තීරණය කළායයි යුවල නිකුත් කළ ට්විටර් පණිවිඩයක වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. බිල් ගේට්ස් ඒගොල්ලන්ගේ තියෙන සුප්‍රසිද්ධියත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන මුදල් හදල් එක්ක ඒගොල්ලන්ගේ පෞද්ගලික කාරණාත් ලෝපුරා කතා බහට ලක් වෙනවා. IPL නතර කරන්න තීරණය කරපු කතාව ක්‍රීඩකයන් 4කට කොරෝනා IPL අත්හිටුවයි. COVID-19 තුන්වෙනි රැල්ල ඉන්දියාව තුළ අතිශය දරුණු අන්දමින් ව්‍යාප්ත වීම හේතුවෙන් පවතින තත්ත්වය මත IPL තරගාවලිය අත්හිටුවීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ දහවල් තීරණය කර තිබෙනවා. මේකේ දාලා තියෙන්නේ COVID-19 උත්සන්න වීම හේතුවෙන් IPL තරගාවලියට සහභාගී වන ඉන්දිය ක්‍රීඩකයෝ මෙන්ම විදේශීය ක්‍රීඩකයෝත් රසක් තරගාවලිය හැර යාමට සූදානම් වෙනවා. ඇතම් ක්‍රීඩකයන් මෙන්ම වෙනත් කටයුතු වල නිරතව සිටින විදේශිකයෝත් සිය කැමැත්තෙන් ජෛව බුබුලු හැර යමින් සිටිනවා කියලායි වැඩිදුරටත් දාන්නේ. ඉන්දියාවේ තත්ත්වය ඔබ දන්නවා. ඒ තත්ත්වය තුළ මේ වනතුරක්ම IPL පැවැත්වීම කියන එක තමයි පුදුමේ. කාටුන් පෙළ මේ විරාමයෙන් අනතුරුව. කාටුන් පෙළටයි මේ සූදානම් වෙන්නේ. ආරම්භ කරන්නේ අද පත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩෝක් ටෝක් කාටුන් එකෙන්. මධ්‍ය කඳුකරයේදී උල්පත් 1750ක් තියෙනවලු. හත්ති ලව්වයි. බෝතල් වතුර බිස්නස් කාර්යෝ එක දැනගත්තොත් මලා. ඇහුණත් දන්නේ. ඊළඟට අද දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. චීන විදේශ ඇමතිත් ලබන මාසේ ලංකාවට එනවලු බං. එදාට නම් කට්ටිය හෝන් එකට තියා සුක්කානමටවත් අත තියෙන එකක් නෑ සර්. හෝන් ගාපු කතන්දරයක් ගැන මතක් වුණා නේද ඔයගලන්ට? මේ අද අනුරාධගේ ඕකයි තත්ත්වේ කවි. පූජිත හේමසිරි දෙන්නගේ නම් යොදලා අදි චෝදනා ටොන් ගණනක් ගොනු කරලා හිටියත් ඔහොම වෙන බව මුල සිට දැනිලා හිතුවේ නෑලු 800ක් වෙයි කියලා. චෝදනා 800 ගාණක් ගැන කතා වුණානේ. මේ ලංකාදීපේ දාසහ පලානගේ ස්වාරිස් වෙන ප්‍රවෘත්තියක් ඩයනා අසත්‍ය තොරතුරු දී ගුවන් බලපත්‍ර දෙකක් ගත්තයි විමර්ශන. ප්‍රවෘත්තියාල ස්වාරිස් විමල් ළඟට ඇවිල්ලා අහනවා උපදේශක් ඉල්ලුවේ නැතේයි. එයාට කතා කළා උපදේශක් ඉල්ලුවේ නැතේයි කියලායි ස්වාරිස් අහන්නේ. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල් කාගේ ඔළුවටද මේ තොප්පියක් වැටලා තියෙන? තොප්පිය නම දන්නවද ඔයගොල්ලෝ? රාජ්‍ය ඇමති තොප්පිය. ඒ වැටිච්ච කෙනාගෙන් රාජදාස අහනවා නැත්තම් කියනවා ඔළුවට වැඩි ලොකු තොප්පිය දාගෙන ඇමති ගැටව් ඇත සමහරු නාගෙන. සමහරුන්ට ඒක ලොකු වැඩිද? ඒ හින්දා නාගන්නවද? ඊළඟට බලන්නකො මේ කාටුන් එක තලන්ගේ ඒතුමා කාටුන් එක ලංකාදීපේ. දෙන්නෙක් රෙදි හොදනවා. ගලේ ගහලා රෙදි හොදනවා. අමුඩෙකුත් ඇඳගෙන ඉන්නවා පේනවා. ඒ අතරේ තවත් අමුඩයක් ගහගෙන උඩුකය නිරුවත් ඇවිල්ලා ඉන්න කෙහෙලිය ඒතුමාට කියනවා අර දෙන්නව පෙන්නලා මාධ්‍යවේදියෝ දෙන්නෙක්. එයාලා ගලේ ගහලා කුණු පැල්ලම් ඇරලා හොදලා දෙනවා. මගේ වැඩේට ඒක හරි පාසුවක් කියලා. හරි හොඳයි ඊළඟ කාටුන් එකට අපි යමු. මව්බිම් පත්තරේ MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එක මේ. අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙනවා කියලා සජිත් කියනවා. ඔව් ඉතින් අලිමන්තර දන්නවනේ. අලිමන්තරක් දන්න එකේ නැද්ද මං අහන්නේ. මේ දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක්. කාබනික පොහොර ගහලා අස්වැන්න අඩු වුණොත් රජයෙන් වන්දි ගෙවනවලු. වැඩේ නම් ෂෝක්. ඊට පස්සේ වන්දි රැල්ලක් එයිද දන්නේ නැහැ. දැන් යන්නේ අවුරුදු රැල්ලනේ. හැබැයි මේ කොරෝනාව කවුද වසන්තයක් බවට පත් කරගෙන තියෙන්නේ? ජනතාවට වසංගතයක් වෙච්ච කොරෝනාව කවුද වසන්තයක් කරගෙන තියෙන්නේ? දාසගේ කාටුන් එක මෙන්න.
මුදලාලිලා පුදුම පහන කරගෙන කොරෝනාව පිරිමදිනවා. ඒකෙන් හම්බ කරගන්න. එමයි මේකේ සංකේතවත් කරලා තියෙන දාස. නේ සමහරුන්ට කොරෝනාව. ඊළඟට අද දිනමිනේ අංජනගේ කාටුන් එක. කතාවක් අහලා නැද්ද කුඹලා මාළු කෑවා නම් දුක විඳපම් බලලෝ කියලා. දැන් කියන්න වෙන්නේ අවුරුදු කෑවනම් කියලා. දැන් කියන්න වෙන්නේ අවුරුදු කෑවනම් කියලාලු. අවුරුදු කාලා දෙන්න දෙමහල්ලන්ට ඉන්න වෙලා තියෙන හැටි මේ දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එකේ මාත්‍යා නෝන ළඟට එනවා. නෝනා මීටර් 2ක් තියාගෙන හෝ කියලා නතර කරන විදිය බලන්න. එකක් නෙවෙයි දැන් 2ක් තියාගෙන නතර කරන්නේ. දෙවෙනි චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය. රට ලොක්ඩවුන් නොකර එන්නත ලබා දීමෙන් පමණයිලු කොරෝනා වසංගතයට විසඳුමක් තියෙන්නේ. දයාසිරි මහත්තයා කියනවා වුන්. විසඳුම දැනගත්තට ප්‍රශ්නේ දන්නේ නැහැ වගේ. ඒ කිව්වේ ප්‍රශ්නේ එන්නත නැති එකනේ. ඒක දන්නේ නැද්ද? ප්‍රශ්නේ එන්නත නැති එකලු. මේක කියනවා ගේනවා කියලා බලමුකෝ. ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම්. ඉන්දියාවේ නරකම තත්ත්වය තවමත් උදා වෙලා නැහැ කියලා Google ප්‍රධානිය කියනවා. ඒ කියන්නේ එහෙත් තවම සමාජගත වෙලා නැහැ. මෙහෙත් තවම සමාජගත වෙලා නැද්ද? මේ අද පත්තරේ ජනරාණි කාටුන් එක. දේශපාලක කියනවා රාණිට ඉන්දියාවේ මිනිස්සු බෝට්ටු වලින් ආවොත් මුහුද මැදදිම හරෝල යවනවා. රාණි ආනෝ ඉන්දියාවේ පෝසත් වූ ප්ලේන් වලින් ආවොත් ආස උඩදිම හරවල යවනවා නේද? කියන්නක බලන්න. දැන් දීවර ප්‍රජාවෙද්දි මුහුද මැදදිම හරවල යවනවා. පෝසත් ගුවනින් ආවොත් මොකද ඔයගොල්ලෝ කරන්නේ? මේ ඊළඟට තිස්ස හේවා විස්සගේ hina වැස්ස ලංකාදීපෙන්. අමාත්‍යාංශයේ කියන ගහ අභියසට වෙලා ඇමත්තුමියද කොයිද හැඬු කඳුලෙන් මෙහෙම කල්පනා කරනවා. පැණි ආසාර්ථකය මුට්ටි දැමීම අප්සෙට්ය. එන්නත ලැබෙන්නේ යලට මහටය විපක්ෂයෙන් දොස්ය. වෛද්‍ය PHI සංගම් බහට හිස නැමීම ලැජ්ජාවකි. ඉතින් මම කෙසේ ජනතාව හමුවට යන්නෙම්ද? එම කල්පනා කරන එක්කෙනෙක්වයි ඇඳලා තියෙන්නේ. අද අවන්ත ආටිකලගේ කාටුන් එක මෙන්න. ඈතින් COVID-19 පේනවා. එතකොට ඒ වසංගතයේ දොස්තරවරු හරියටම දකින්න හැටි බලන්න. මේ වම් පැත්තේ ඉන්නේ දොස්තරවරු වසංගතය නිර්මාණය කළා ප්‍රතිනිර්මාණය කළා හරියටම. හැබැයි දේශපාලකයා ඒක ප්‍රතිනිර්මාණය කළා තියෙන විදිය බලන්න. සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට දේශපාලන මැදිහත් වීම තියන්න ඉඩ තියන්නවත් එපා. තලන්ගේ අනේද කියන්නේ කවිය මේ. GMOද සුවසේවා අධිකාරී PHI වරුන් ඇතු දැනුමෙන් මේරි උපදෙස් කෙතෙක් දුන්නත් මේ බඩජාරී දෙස්පල්ලාට නොඇසෙයි ඒ හඬ බීරි. ඔන්න කවියෙන්ම ටිකක් සැරට දීලා තියෙනවා. ඊළඟට ගිනිකසේ කවිය දිනමින පත්තරෙන්. පාසල් අරින්නට ළඟකදී බැරි පාටයි වැඩියම පාඩු මේකෙන් පොඩි දරුවන්ටයි ඉගෙනුම ලබන වෙන විදියක් ඕනෑමයි ඒකට මග හදන එක දැන් වගකීමයි. අධ්‍යාපනය නම් ගැටලුකාරී තාම ආරම්භ කරන්න පුළුවන් වකවානුවක් පේන්න නැහැ. ඒ නිසා විකල්ප හොයාගමු. තිලකගේ තුන්මන්සල කවිය මේ. ජීවන බරක් නුහුලන ඇති විටදි පිටේ නියමයි ඉඳ කොරෝනා යකු හතර වටේ. දවසින් දවස ජන ජීවිත දුකට වැටේ. දරුණු ඊතා තත්ත්වය දැන් තිබෙන රටේ. තත්ත්වය දරුණුයි. ඒ නිසා ඔබ ආරක්ෂා වෙන්න ඕනේ. ඔබ ගැන බලා ගන්න ඕනේ. ඇත්ත නැත්ත කවි දෙකෙන් ඒ ගැන කියලා රටේ මුල්ලේ මුදන් නායක ලියපු අපි අවසානය ගන්නවා. කිසි කෙනෙකුගේ නොමැතිව කිසි පිළිසරණ දැකලා ඉන්දියාවේ සිදුවන මරණ උපදෙස් පිළිපදිමු නවතා සංචරණ සුසානයක් නොකරමු මේ හෙළදෙරණ. ලොව බලවතුන් අතරේ තිබුණත් හබය එකමුතුකමක් පෙන්වයි කොවිඩ් සමය. මේ රුදු වසංගතයට තැබුමට ඇබය ඔබහට ඔක්සිජන් දිය යුත්තේ ඔබය. ඔබහට ඔක්සිජන් දිය යුත්තේ ඔබය. හමුවෙමු ලෝක සතියේදී.